තෙරුවන් සරණයි සියලු දෙනාටම අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම සිල්මෑණිවරු ආදරණීය දුවදරුවෝ සියලුම දෙනා ඊටමත් ආදරයෙන් සහ ගෞරවයෙන් යුක්තව අද දවසේත් අපේ පාඩම් වෙනුවෙන් පිළිගනිමින් තවත් පාඩමකින් ඔබ හමු වෙන්නටයි අපි මේ සූදානම. අපි මීට පෙර පාඩම් වලදී විසුද්ධි මග්ගයට අදාළව කරුණාකාරණා ගණනාවක් සාකච්ඡා කළා. ඒ වගේම ඔබට මතක ඇති මේ විවිධ ධර්ම කරුණු පැහැදිලි කිරීම සඳහා බුද්ධඝෝෂ මහතෙරුන් වහන්සේ විසින් විවිධ උපක්‍රම භාවිත කරලා ඊටමත් ගැඹුරු සංසිද්ධි ඊටමත් ගැඹුරු ධර්ම කාරණා පාඨක ජනයාට විශේෂයෙන් පැහැදිලි වනසේ ඒ දහම් කරුණ ඉදිරිපත් කරන ආකාරය අපිට දැක් ගන්න පුළුවන්කම ලැබුණා. එවැනි වූ සුවිශේෂී දහම් කරුණු සාකච්ඡා කරන ගම ඒ වගේම විසුද්ධි මාර්ගයේ තවත් ඡේද ඒ වගේම ගාථා පාඨ ආදී ඒ කොටස් කිහිපයක් පිළිබඳව අද දවසේත් අපි අවධානය යොමු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට විශේෂයෙන් පරිවර්තන පරිචය ඇති කර ගැනීමත් ඒ වගේම අපේ නිර්දිෂ්ට කොටසේ ඉදිරිපත් වන දහම් කරුණු විවරණය කර ගැනීමත් කියන මේ කරුණු කාරණා සියල්ලම අපි එක විට සිද්ධ කරනු ලබනවා. එhmenan අපි අද දවසේදී පාඩම කරා යමු කල් වේලා ගන්න නැතිව 46 වන පාඩම විසුද්ධි මග්ගයට අදාළව සිද්ධ කරනු ලබන අපි බලමු අද දවසේදී සාකච්ඡාවට භාජන වෙන කාරණාවන් පිළිබඳව. අපි නවත්තපු තැනට ගියොත් එහෙම විකල්ප අදහසක් ඉදිරිපත් වන තැනකින් තමයි අපිට පටන් ගන්න තියෙන්නේ. අथवा එසේ නැතහොත් කියන අදහසින් විකල්ප අදහසක් වචනාර්ථ පිළිබඳව තමයි අපි කතා කරමින් හිටියේ. මේ විශේෂයෙන් විනය පිටකයට අදාළව විනය කරුණු ඒ වගේම අභිධර්ම පිටකයේ ඇතැම් කරුණු අපි මුලින් සාකච්ඡා කළා. විසුද්ධි මග්ගයේදී බුද්ධඝෝෂ හාමුදුරුවෝ භාවිත කරලා තියෙන ඒ කරුණු වලට අදාළව වචන කිහිපයක් අපි පහුගිය පාඩමේදී සාකච්ඡා කළා. එතනින් අද තවත් ඉදිරියට ගමන් කිරීමක් හැටියට අපි මේ ඡේදයට ප්‍රවේශ වෙනවා. අපි මුලින්ම කියවලා ඉදෙමු. අथवा සම්පයුත්ත ධම්මේ උදායතිති උදී උට්ටපේතිති අත්තෝ සෙට්ටට්ටේන ඒකෝව සෝ උදීචාති ඒකෝදි සමාදිස්සේතං අදිවචනං ඉති ඉමං ඒකෝදින් භාවේති වඩ්ඩේතිති ඉදං ဒ ුතිය ඥානං ඒකෝදි භාවං සෝපනායං ඒකෝදි යස්මා චේතසෝ න සත්තස්ස න ජීවස්ස තස්මා ඒතං චේතසෝ ඒකෝදි භාවಂತಿ වුත්තං නනුචායං සද්ධා පඨමඥානේපි අත්ති අයංච ඒකෝදි නාමකෝ සමාධි අත කස්මා ඉදමේව සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවංචාති වුත්තන්ති. අපි ඒ දක්වා කතා කරමු. එතකොට අපි මේකේ කොටසක් පහුගිය දවස් කතා කරා. ඒතකොට ඒකෝදි භාවං කියන වචනේ ඒකෝදි කියන වචන දෙක ඒකෝදි භාවං කියන සංකල්පේ නැත්නම් ඒකෝදි භාවං කියන වචනය පිළිබඳව තමයි අපි කතා කරමින් හිටියේ. ඒකේ මේ ඒකෝදි කියන වචනය ගත්තහම ඒක කොටස් දෙකකට මෙතනදී වෙන් කරලා අරගෙන තියෙනවා. එතකොට ඒක ශබ්දය සහ උදී කියන කොටස් දෙක එකතු කරලා ඒකෝදි කියන වචනය නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ එක් එක් වචනය පිළිබඳව වෙන වශයෙන් අර්ථ දැක්වීම තමයි මෙතනදී විසුද්ධි මග්ගය තුල ඉදිරිපත් වෙන්නේ. එතකොට එහි එක අර්ථයක් අපි කතා කරා. ඊට අනුතරව විකල්ප අර්ථයක් තමයි මෙතන අथवा එසේ නැතහොත් කියලා විකල්පයක් විදිහට ඉදිරිපත් වෙන්නේ.
අथवा සම්පයුක්ත ධම්මේ උදායතේති උදී. ඒතර සම්පයුක්ත ධර්මයේ සම්ප්‍රයුක්ත ධර්මයන් ස්පර්ශය ආදී කොට ඇති සම්ප්‍රයුක්ත ධර්මයන් උදායතේති උදා කරවනවාය කියන අර්ථයෙන් තමයි මෙතනදී මේ ඒකෝදි කියන වචනය තුල තියෙන උදී කියන පදයෙන් අර්ථවත් කරන්නේ. සම්ප්‍රයුක්ත ධර්මයන් උදා කරනවායි කියන අදහස. එක අදහසක්. ඒ වගේම උට්ටපේතේති අත්තෝ ඒව නගා සිටවනවා කියන අර්ථය. උට්ටපේතේති අත්තෝ සම්ප්‍රයුක්ත ධර්මයන් නගා සිටවන්නේ කියන අර්ථයෙන් උදී කියන පදය යෙදෙනවා. ඒ වගේම සෙට්ටට්ටේන ඒකෝව සෝ උදී ചാති ඒකෝදී ශ්‍රේෂ්ඨාර්ථයෙන් ගත්තහම ඒකෝච සෝ උදී ചാති. එතකොට සමාසයක් විදිහට අරගෙන තියෙනවා මෙතනදී ඒකෝච සෝ උදී ചാති ඒකෝදී. එතකොට ඒක කියලා කියන්නේත් උදී කියලා කියන්නේත් එයමයි කියන අදහසින් ඒකෝදී යනුවෙන් මෙතන ව්‍යාකරණානුකූලව සමාස පදයක් විදිහට අර්ථ ගන්නවලා තියෙනවා. ඒ වගේම තවත් අදහසක් දක්වන සමාදිස්සේතං අදිවචනං. එතකොට මේ ඒකෝදී කියන වචනය සමාධියට කියන අපර නාමයක් වෙනත් නාමයක් සමාස නාමයක් සමාන නාමයක් විදිහටත් මෙතනදී ඉදිරිපත් කරනවා. සමාදිස්ස ඒතං අදිවචනං ඒතං සමාදිස්ස අදිවචනං මෙය සමාධියට අපර නාමයක් වෙනවා. ඉති ඉමං ඒකෝදින් භාවේති වඩ්ඩේ තීති ඉදං ဒ ුතිය ඥානං ඒකෝදි භාවං. ඉති මෙසේ ඉමං ඒකෝදින් භාවේති මේ ඒකෝදී භාවේ නැත්තම් ඒකෝදිය භාවේති වඩනු ලබයි වර්ධනය කරනු ලබයි කියන අදහසින් ඉදං ဒ ුතිය ඥානං මේ ද්විතීය ධානය නැත්නම් මේ දෙවන ධානය ඒකෝදි භාවං ඒකෝදි භාව කියන නමින් හඳුන්වනවා. සෝපනායං ඒකෝදි යස්මා චේතසෝ න සත්තස්ස න ජීවස්ස. යම් හේකින් සෝපනායං ඒකෝදි යස්මා යම් හේකින් සෝපනායං ඒකෝදි මේ ඒකෝදී භාවය චේතසෝ න සත්තස්ස න ජීවස්ස. මේක න සත්තස්ස න ජීවස්ස මේක සිත පිළිබඳ වූවක් මිස න සත්තස්ස න ජීවස්ස සත්වයක් පිළිබඳ හෝ ජීවයක් පිළිබඳව කාරණාවක් නොවේ. ඒක තවදුරටත් පැහැදිලි කරලා තියෙනවා. තස්මා එම නිසා ඒතං චේතසෝ ඒකෝදි භාවಂತಿ වුත්තං. එම නිසා මෙය චේතසෝ ඒකෝදි භාවං සිතේ ඒකක බව චේතසෝ ඒකෝදි භාවං සිතේ ඒකක බව යනුවෙන් වුත්තං කියන ලදී. නනුචායං සද්දා පඨම ඥානේපි අත්ති අයංච ඒකෝදී නාමකෝ සමාධි. තවත් කාරණාවක් කියනවා මෙම ශ්‍රද්ධාව අයංච නනුචායං සද්දා පඨම ඥානේපි අත්ති. මේ ශ්‍රද්ධාව පඨම ඥානේපි අත්ති නනු ප්‍රථම ධානයෙහිද ඇත්තේ නොවේද අනු ප්‍රශ්නයක් අහනවා. මේ සමාධිය නැත්නම් මේ ශ්‍රද්ධාව කියන අංගය නනුචායං සද්දා පඨම ඥානේපි අත්ති. මේ ශ්‍රද්ධාව ප්‍රථම ධානයේහිද ඇත්තේ නොවේද අයංච ඒකෝ දිනාමකෝ සමාධි. එහි ඇත්තේ මේ සමාධියද ඒකෝදි නම් වේ. ඒකෝදි නම් මේ සමාධියද එහි ඇත්තේ නොවේද. අත කස්මා ඉදමේව සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං ചാති වුත්තන්ති.
ප්‍රශ්නයක් අහන එහෙමනම් කුමක් නිසාද කුමක් නිසා ද්විතීය ධානයේම සම්පසාදන කියන නමින් ඒ වගේම චේතසෝ ඒකෝදි භාව කියන නමින් හඳුන්වන ලද්දේ කුමක් නිසාද කියන ප්‍රශ්නය ඉස්මතු කරලා ඉන් අනතුරුව ඒ ප්‍රශ්නෙට පිළිතුරු සපයනවා. බලමු අපි ඊළඟ පියවරේදී මේ විදිහට මතු කරන ලද ප්‍රශ්නයට පිළිතුරු සැපීම තමයි ඊළඟ ඡේදයේදී සිද්ධ කරන ලබන්නේ. අපි යමු එතනට. වුච්ඡාන්ති. දැන් මෙතන ඉඳන් බලන්න මේ වුච්ඡතේ කියන තැන ඉඳන් ඒ කාරණාව තමයි පැහැදිලි කරන්නේ. වුච්ඡතේ කියනු ලැබේ. අදුන්හි පඨමඥානං විතක්ක ਵਿਚාරක් කෝභේන වීචිතරංග සමාකුලමිව ජලං න සුප්පසන්නං හෝති. තස්මා සතියාපි සද්දාය සම්පසාදනන්ති න වුත්තං න සුප්පසන්නත්තා යේව චිත්ත සමාධිපේ න සුට්ටු පාකටෝ. තස්මා ඒකෝදි භාවන්තිපි න වුත්තං ඉමස්මින් පන ජානේ විතක්ක විචාර පලිබෝධා භාවේන ලද්දෝ කාසා බලවතී සද්දා බලව සද්දා සහාය පටිලාභේනේව සමාධිපි පාකටෝ. තස්මා ඉදමේව ඒවං වුත්තන්ති වේදිතබ්බං. විභංගේ පන සම්පසාදනන්ති යා සද්දා සද්දහනා ඕකප්පනා අභිප්පසාදෝ චේතසෝ ඒකෝදි භවන්ති යා චිත්තස්ස ඨිති සම්මා සමාධේති එත්තකමයෝ වුත්තං. ඒවං වුත්තේන පනේතේන සද්දින් අයං අත්තවන්නනා යතහා න විරුජ්ජති අඤ්ඤදත්තු සංසන්දති චේව සමේතිච ඒවං වේදිතබ්බං. එතකොට මේක සාධාරණීකරණය කරනවා. ඇයි මේ ද්විතීය ධානයේදී මේ විදියට යෙදිලා තියෙන්නේ කියන කාරණා උච්චතේ කියනු ලැබේ. අදුන්හි පඨමඥානං විතක්ක ਵਿਚාරක් කෝබේන. මේ ප්‍රථම ධානය වනාහි විතක්ක විචාරක් කෝබේන. විතක්ක සහ විචාර කියන මේ කරුණු දෙකේ පෙළඹීම හේතු කරගෙන වීචි තරංග සමාකුලමිව කුඩා සහ විශාල වූ රළ පෙළ වැදී කැළඹුණ ජලයක් මෙන් න සුප්පසන්නං සමහන් වූයේ නොවේ. ඒ කියන්නේ මේ කැළඹුණු ස්වභාවයෙන් යුක්තයි කියන එක. කැළඹුණු ස්වභාවයෙන් යුක්තයි. සුපහන් වූයේ නොවේ. තස්මා එම නිසා සතියාපි සද්දාය සම්පසාදනන්ති න වුත්තං. එම නිසා සතියාපි සද්දාය ශ්‍රද්ධාව පැවතුනත් ශ්‍රද්ධාව තිබුණත් සම්පසාදනන්ති න වුත්තං. ශ්‍රද්ධාව තිබුණත් සම්පසාදන යනුවෙන් න වුත්තං නොකියන ලදී. එතකොට අර පූර්ණ වශයෙන් නොකැළඹුණු ස්වභාවයක් නැහැ, කැළඹුණු ගතියක් තමයි තියෙන්නේ. හරියට මේ කුඩා සහ විශාල කුදුමහත් රළ පහළ වැදිලා කැළඹුණු ජලයක් වගේ නිසා මෙතනදී ඒ විදිහට භාවිත කරනවා කියලා මේ ඉදිරිපත් කරපු අදහස පැහැදිලි කරනවා. නවුත්තං න සුප්පසන්නත්තා යේව චිත්ත සමාධිපේ න සුට්ටු පාකටෝ. ඒ නිසා සුපහන් නොවූ නිසා කියන්නේ ප්‍රසාදයට පත් නොවූ නිසා මේ පළවෙනි ධානයේ නැත්නම් ප්‍රථම ධාන සමාධිය න සුට්ටු පාකටෝ මනාව ප්‍රකට වෙන්නේ නැහැ. න සුට්ටු පාකටෝ. තස්මා ඒකෝදි භාවන්තිපි. ඒ නිසා ඒකෝදි භාවය යනුවෙන්ද න වුත්තං ප්‍රකාශ නොකරන ලදී. ප්‍රකාශ නොකරන ලදී. ඉමස්මින් පන ජහනේ විතක්ක විචාර පලිබෝධා භාවේන
ලද්දෝ කාසා බලවතී සද්දා බලව සද්දා සහාය පටිලාභේනේව සමාධිපි පාකටෝ. මෙම ද්විතීය ධානයේහි ද්විතීය ඉමස්මින් පන ජහානේ විතක්ක විචාර පලිබෝධ අභාවේන විතර්ක විචාර කියන මේ පලිබෝධයන්ගෙන් තොරව ලබන ලද ඉඩක් ඇතිව ශ්‍රද්ධාව බලවත් වෙනවා. ලද්දෝකාසා බලවතී සද්දා බලව සද්දා සහාය පටිලාභේනේව මේ බලවත් වූ ශ්‍රද්ධාවෙහි සහාය ලැබීමෙන්ම සමාධිපිපාකටෝ සමාධියත් ප්‍රකට වෙනවා. සමාධිපිපාකටෝ තස්මා එම නිසා ඉදමේව ඒවං වුත්තන්ති වේදිතබ්බං. එම නිසා ඉදමේව මෙහිම ඒවං මෙසේ වුත්තන්ති කියන ලද්දේ යයි වේදිතබ්බං දත යුතුය. විභංගේ පන ඊළඟට අපේ අවධානය යොමු කරනවා විභංග ප්‍රකරණයේ මොකද්ද මේ ගැන කියන්නේ කියන කාරණාව. විභංගේ පන සම්පසාදනන්ති යා සද්දා සද්ධහනා ඔක්කපනා අභිප්පසාදෝ. විභංගේ පන විභංග ප්‍රකරණේ වනාහි සම්පසාදනන්ති යා සද්දා සද්ධහනා ඔක්කපනා අභිප්පසාදෝ. ඒ වාක්‍ය විභංග ප්‍රකරණයෙන් උපුටාගත් වාක්‍යයක් සම්මා සමාධි දක්වා ඒ අනුව සම්පසාදන යනු ඒකෝදි භාව යනුවෙන්ද අපිට මේ විදිහට මේකේ අර්ථය ගන්න පුළුවන්. සම්පසාදන යනු යා සද්දා කිසියම් ශ්‍රද්ධාවක් සද්ධහනා ඇදහිීමක් ඔක්කපනා විශ්වාස කිරීමක් ඒ වගේම අභිප්පසාදෝ මනා පැහැදීමක් තියෙනවද අන්න ඒ හැඳින්වීම සඳහා මෙතනදී මේ වචනේ භාවිත කරලා තියෙනවා. ඒකෝදි භාව යනෝ සිත පිළිබඳ මනා පිහිටීමක් ඇද්ද. ඒකෝදි භාවන්ති යා චිත්තස්ස ටිති. ඒකෝදි භාව කියලා කියන්නේ යම්කිසි සිතක ටිති මනා පිහිටීමක් ඇද්ද. අනේ පිහිටීම යකම සම්මා සමාධියේදී සම්මා සමාධියක් ඇත්තේද ඒ හැඳින්වීම සඳහා ඒකෝදි භාව කියන පදය යෙදලා තියෙනවා. එත්තක මේව වුත්තං මෙපමණක්ම කියන ලදී. එතකොට මේ විභංග ප්‍රකරණේ තොන් ඔය කියන කාරණා ටික තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒවං වුත්තේන පනේතේන සද්දින් අයං අත්ත වන්නනා යතා න විරොජ්ජති. අඤ්ඤ දත්තු සංසන්දති චේව සමේතිච ඒවං වේදිතබ්බං. ඒවං වුත්තේන පනේතේන මෙසේ දක්වන ලද අයං අත්තවන්නා සද්දේ මේ අර්ථ වර්ණාව සමග යතා න විරොජ්ජති යම්සේ විරුද්ධ බවක් දක්නට නොවන්නේද අඤ්ඤ දත්තු සංසන්දති. අඤ්ඤ දත්තු සංසන්දති චේව සමේතිච එවං වේදිතබ්බං. එතකොට මේ විදිහ අර්ථ යෝජන දක්වන සමග ගැටීමක් ඇති නොවේ විරෝධතාවයක්පත් නොවේ. නිසක වශයෙන්ම සංසන්දති සැසඳේ. යෝග සමේති සමාන වෙයි යනුවෙන් ඒවං වේදිතබ්බං මෙසේ දත යුතුය. එතකොට මෙතන මේ ද්විතීය ධානයට අදාළව ඇයි මේ වචන භාවිතා වෙලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව තමයි මෙතනදී දීර්ඝ වශයෙන් පැහැදිලි කරනවා අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි යමු ඉස්සරහට ඊළඟට අවිතක්කං අවිචාරං කියන වචන දෙක. අවිතක්කං අවිචාරං. අවිතක්කං අවිචාරන්ති භාවනාය පහීනත්තා ඒතස්මින් ඒතස්සවා විතක්කෝ නත්තේති අවිතක්කං. ඔන්න පළවෙනි වචනේ විග්‍රහ කරනවා. ඉමිනාව නයේන අවිචාරං විභංගේපි වුත්තං ඉති අයංච විතක්කෝ අයංච විචාරෝ
සන්තා හොಂತಿ සමිතා වූපසන්තා අත්තංගතා අබ්බත්තංගතා අප්පිතා ව්‍යප්පිතා සෝසිතා විසෝසිතා ව්‍යන්ති කතා තේන උච්චති අවිතක්කං අවිචාරං. මේ අවිතක්කං අවිචාරං කියන වචන දෙක පිළිබඳව කරන විග්‍රහයයි මෙතන ඉදිරිපත් වෙන්නේ. එතකොට එතනදී අපිට පේනවා අවිතක්කං අවිචාරಂತಿ. අවිතක්ක සහ අවිචාර කියලා කියන්නේ භාවනාය පහීනත්තා. භාවනාවෙන් ප්‍රහීන කරන ලද හේ. භාවනාවෙන් ප්‍රහීන කරන ලද නිසා ඒතස්මින් ඒතස්සවා විතක්කෝ නත්තේති. මේ ද්විතීය ධානයේහි විතක්කං නත්තේති. විතර්කයක් නැත කියන අදහසින් අවිතක්කං අවිතර්ක කියලා කියන අවිතක්ක නම් වේ. ඉමිනාවනයේන මේ න්‍යායෙන්ම මේ ආකාරයෙන්ම අවිචාරං අවිචාරයක් දත යුතුය. විභංගේපි වුත්තං විභංගයේද වුත්තං කියන ලදී. එතන සඳහන් වෙනවා මොකද්ද? ඉති අයංච විතක්කෝ අයංච විචාරෝ සන්තා හොಂತಿ සමිතා වූපසන්තා අත්තංගතා අබ්බත්තංගතා අප්පිනා ව්‍යප්පිතා සෝසිතා විසෝසිතා ව්‍යන්ති කතා තේන උච්චති අවිතක්කං අවිචාරಂತಿ. මෙසේ ඉති අයංච මේ විතර්කයේද විතක්කෝ මේ අයංච විචාරෝ මේ විචාරයේද සන්තා සංසුන් වූ සන්තා හොಂತಿ සමිතා සංසිඳවන ලද වූපසන්තා සමනය කරන ලද අත්තංගතා අස්තේට කෙලවරට පැමිණි අබ්බත්තංගතා විශේෂයෙන් අස්තේට ගිය විශේෂයෙන් කෙලවරට පැමිණි අප්පිතා බහා තබන ලද ව්‍යාප්පිතා විශේෂයෙන් බහා තබන ලද සෝසිතා වියලවන ලද විසෝසිතා විශේෂයෙන් වියලවන ලද ව්‍යන්ති කතා අවසන් කරන ලද තේන උච්චති එහෙයින් අවිතක්කං අවිචාරಂತಿ උච්චති. අවිතක්ක සහ අවිචාර යනුවෙන් කියනු ලැබේ. ඒතර මේ විදිහට විභංගය නැත්නම් විභංග ප්‍රකරණය තුලත් මේ අවිතක්කං අවිචාරං කියන පද දෙක මේ විදිහටම විග්‍රහ කරලා තිනවා අපිට දැක් ගන්න පුළුවන්. එතකොට මේ අදහස් දැක්වීම තුල කිසිදු ගැටීමක් ඇත්තේ නැහැ කියන එකයි ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ. හරි අපි යමු ඊළඟ කාරණාවට. එත්තාහ මෙහිලා මෙසේ ප්‍රකාශ කොට ඇත. නනුච විතක්ක විචාරාණං නනුච විතක්ක විචාරාණං වූපසමාති ඉමිනාපි අයමත්තෝ සිද්ධෝ අත කස්මා පුනවුත්තං අවිතක්කං අවිචාරಂತಿ. අන නැවතත් ප්‍රශ්නයක් අහනවා. එත්තාහ මෙහිලා විතක්ක විචාරං වූපසමාති. විතක්ක විචාරං වූපසමා කියන මේ පදයෙන් මේ වචනයෙන් ඉමිනාපි අයමත්තෝ සිද්ධෝ මෙම අර්ථය සිද්ධ වන්නේ නැද්ද? අත එහෙමනම් කස්මා කුමක් නිසා අවිතක්කං අවිචාරං යනුවෙන් පුනවුත්තං නැවත කියන ලද්දේද? ඇයි මේ ආපහු මේ අවිතක්කං අවිචාරං කියලා ප්‍රකාශ කළේ? විතක්ක විචාරං කියන එකෙන් විතක්ක විචාරාණං වූපසමා කියන පදේ කිව්වට පස්සේ විතක්ක සහ විචාරය ප්‍රහාණය කිරීම කියන අදහස ඉදිරිපත් වෙනවා. එසේ තිබියදී ඇයි මේ නැවත අවිතක්ක අවිචාර කියන වචන දෙක නැවත භාවිත කරන්නේ කියන ප්‍රශ්නය තමයි ඉස්මතු කරන්නේ. ප්‍රශ්නේ ඉස්මතු කරලා උත්තරය ලබලා දෙනවා. උච්චතේ කියන ලද්දේම. ඒවමේතං සිද්ධෝ වායමත්තෝ. ඇයි එහෙම කියන්න හේතුව? ඒවං ඒතං එය එසේමය. ඒවං ඒතං සිද්ධෝ ඒවං අයං අත්තෝ මේ අර්ථය සිද්ධ වන්නේමය. නපනේතං තදත්ත දීපකං නමුත්
ඒ අර්ථය ප්‍රකට කරන්නේ නැහැ. මේ අර්ථය සිද්ධ වෙනවා නමුත් ඒක ප්‍රකට කරන්නේ නැහැ. නපනේතං තදත්ත දීපකං. නනු අවෝචුම්හ ඕලාරිකස්ස පන ඕලාරිකස්ස අංගස්ස සමතික්කමා පඨමඥානතෝ පරේසං ဒ ුතිය ඥානාදීන් සමාධිගමෝ හෝති इति. එතකොට උදාහරණයක් කියනවා මේ ඕලාරික අර්ථය ගැන කියනකොට ඒ ඕලාරික අංගය ඉක්මවීමෙන් ප්‍රථම ධානයෙන් පස්සේ ද්විතීය ධානයන්ගේ අධිගමයේ දැක්වීම සඳහා විතක්ක ਵਿਚාරයන් සංසිඳු වීමෙන් කියන අදහස ප්‍රකාශ කළා නේද මීට පෙර ආතුව. එතකොට අපෙන් නැවත ප්‍රශ්නයක් අහනවා. රූපසමාති එවං වොත්තන්ති. අපිච තවදුරටත් මේක පැහැදිලි කරනවා. විතක්ක විචාරාණං වෝපසමා ඉදං සම්පසාදනං න කිලේශ කාලොස්සියස්ස විතක්ක විචාරාණං ච වෝපසමා ඒකෝදි භාවං න උපචාරඥානමිව නීවරණ පහාණං න පඨමඥානමිව අංග පාතු භාවාති. ඒ වගේම තවදුරටත් මේක අපිච තවද කියලා තවදුරටත් පැහැදිලි කරනවා. බලමු මෙතන මේ විදිහට විතක්ක විචාර රූප සමනේව ප්‍රහාණය කිරීම මිස උපචාර ධානයේ වගේ හුදෙක් නීවරණ ප්‍රහාණයෙන් හෝ ප්‍රථම ධානයේ වගේ ධානාංගයන්ගේ පහළ වීමෙන් හෝ මේ ඒකෝදි භාවය සිද්ධ වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් විතක්ක ਵਿਚාරාණං වූපසමා කියලා කියන්නේ සම්පසාදන ඒකෝදි භාව කියන මෙන්න මේ පදයන්හි හේතු දැක්වීම සඳහා යෙදූ වචන විදිහට තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒවං සම්පසාදන ඒකෝදි භාවානං හේතු පරිදීපක මිදං වචනං. හේතු දැක්වීම සඳහා ඉදිරිපත් කරන ලද වචන දෙකක් හැටියට තමයි සම්පසාදන සහ ඒකෝදි භාව කියන මේ වචන දෙක දක්වලා තියෙන්නේ. විතක්ක ਵਿਚාරාණං වූපසමා කියන පූර්ණ වාක්‍යයෙන් ඉදිරිපත් වෙන අර්ථය තවදුරටත් ඉස්මතු කරලා දැක්වීම පිණිස හේතු දැක්වීම පිණිස තමයි මේ වචන දෙක භාවිත කරලා තියෙන්නේ කියන කාරණාවයි මෙතන විශේෂයෙන් ඉස්මතු වෙන්නේ. හරි. අපි යමු ඉස්සරහට. ඊට පස්සේ තථා විතක්ක විචාරාණං වූපසමා ඉදං අවිතක්කං අවිචාරං න තතිය චතුත්ථ ඥානානි විය චක්කු විඥානාදීනි වියච අභාවාති එවං අවිතක්ක අවිචාර භාවස්ස හේතු පරිදීපකංච න විතක්ක විචාරා භාව මත්ත පරිදීපකං. විතක්ක විචාරා භාව මත්ත පරිදීපක මේවපන අවිතක්කං අවිචාරන්ති ඉදං වචනං තස්මා පුරිමං වත්වාපි පුන වත්තබ්බ මේවාති සමාධිජන්ති පඨමඥාන සමාදිතෝ සම්පයුත්ත සමාදිතෝ වා ජාතන්ති අත්තෝ. එතකොට ඒක අලුත් කාරණාවක්. තත්ත කිංචාපි පඨමම්පි සම්පයුත්ත සමාදිතෝ ජාතං අතකෝ අයමේව සමාධේති වත්තබ්බතං අරහති. විතක්ක විචාරක්ඛෝබ විරහේන අතිවිය අචලත්තා සුප්පසන්නත්තාච තස්මායිමස්ස වන්න බණනත්තං ඉදමේව සමාධිජන්ති වුත්තං පීති සුඛන්ති ඉදං වුත්ත නයේමේව. හරි. අපි බලමු තථා විතක්ක විචාරාණං වූපසමා. එසේ විතක්ක විචාරාණං වූපසමා. විතර්ක විචාරයන්ගේ ව්‍යෝපසමනය හේතු කොටගෙන ඉදං අවිතක්කං අවිචාරං මේ ද්විතීය ධානය අවිතක්ක යනුවෙන්ද අවිචාර යනුවෙන්ද හඳුන්වනු ලැබේ. න තතිය චතුත්ථ ඥානානි විය.
චක්කු විඥානාදී නිවියච අභාවාති. තෘතීය අධ්‍යානය, ඒ වගේම චතුර්ථ අධ්‍යානය වගේ, ඒ වගේම චක්කු විඥානදී වගේ අභාවයේ හේතුවෙන් නොවේ. එවං අවිතක්ක අවිචාර භාවස්ස හේතු පරිදීපකංච. එවං මෙසේ විතක්ක විචාරා වූපසමා විතක්ක විචාරාණං වූපසමා කියන මේ පදයේ යෙදලා තියෙන්නේ අවිතක්ක අවිචාර භාවස්ස හේතු පරිදීපකංච. අවිතක්ක අවිචාර භාවයට හේතු දැක්වීම පිණිස මිස න විතක්ක විචාරා භාව මත්ත පරිදීපකං. අන හේතු ඊටමත් පැහැදිලිව කියනවා අවිතක්ක අවිචාර භාවයට හේතු දැක්වීම පිණිස මිස එම විතක්ක විචාරයන්ගේ අභාවය දැක්වීම නැත්නම් නැති බව දැක්වීම පිණිස නොවේ කියලා පැහැදිලිවම දක්වලා තියෙනවා. ඊළඟට ඉදං වචන තස්මා පුරිමං වත්වාපි පුන වත්තබ්බ මේවාති. එම නිසා පුරිමං වත්වාපි මුලින් කී වචන පුරිමං වත්තාපි පුනවත්තබ්බ මේවාති. මුලින් කී වචන පැවසීමෙන් නැවත අවිතක්කං අවිචාරං යනුවෙන් කිව යුතුයම නොවේ. නමුත් මෙතන අර වෙනස දැක්වීම සඳහා තමයි මේක දක්වලා තියෙන්නේ. එහෙම නැත්නම් මේක අත්‍යවශ්‍ය කාරණාවක් නොවේ කියන එකයි එතනින් කියන්නේ. හරි. එතකොට අවිතක්කං අවිචාරං කියන පද දෙක ඔන්න පැහැදිලි කරා. ඊට පස්සේ සමාධිජං කියන වචනේ අලුත් වචනයක් පැහැදිලි කරන සමාධිජං. සමාධිජං කියලා කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරනවා. සමාධිජන්ති පඨමඥාන සමාදිතෝ සම්පයුත්ත සමාදිතෝ වා ජාතන්ති අත්තෝ. අන්න සමාධිජ ජ කියන්නේ උපත කියන එකනේ. එතකොට සමාධිජ කියලා කියන්නේ ප්‍රථම ධාන සමාධියෙන් හෝ පඨම ධාන සමාදිතෝ ප්‍රථම ධාන සමාධියෙන් හෝ සම්පයුත්ත සමාදිතෝ සම්පයුත්ත නැත්නම් ද්විතීය ධාන සමාධියෙන් හෝ උපන්නේය කියන අර්ථයෙන් තමයි මෙතන සමාධිජන්ති කියලා කියන්නේ. සමාහිතෝ වා ජාතන්ති අත්තෝ. තත්ත කිංචාපි පඨමම්පි සම්පයුත්ත සමාහිතෝ ජාතං. තත්ත එහි කිංචාපි පඨමම්පි සම්පයුත්ත සමාහිතෝ ජාතං. ප්‍රථම ධානයේද සංප්‍රයුක්ත සමාධියෙන් උපන්නේ. නමුත් අතකෝ අයමේව සමාධීති වත්තබ්බතං අරහති. මේ සමාධියම සමාධියයි ප්‍රකාශ කිරීමට අරහති යෝග්‍ය වේ. විතක්ක විචාරක්කෝබ විරහේන විතර්ක විචාරයන්ගේ පෙළඹීම නොමැතිවීමෙන් විරහේන අතිවිය අචලත්තා අතිශයින් නිශ්චල වූ නිසා ඒ වගේම සුප්පසන්නත්තාච අතිශයින් ප්‍රසන්න භාවයට පත්ව ඇති නිසා තස්මා ඉමස්ස වන්න බණ නැත්තං මේ වන්න බණ නැත්තං මේ අදහස නැත්තං මේ අර්ථය බණ නැත්තං ප්‍රකාශ කිරීම පිණිස ඉදමේව සමාධිජන්ති වුත්තං මෙහිදීද සමාධිජ යනුවෙන් වුත්තං ප්‍රකාශ කරන ලදී. පීතිසුඛන්ති ඉදං වුත්ත ණයමේව ප්‍රීතිසුඛං යන මෙය වුත්ත ණයනේව කියන ලද ආකාරයෙන්ම වේ. කියන්නේ මීට පෙර පීතිසුඛං කියන එක පිළිබඳව මීට පෙර පැහැදිලි කිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ අනුව ඒක තේරුම් ගත යුතුයි කියන එකයි ඒකෙන් අදහස් කරන්නේ. හරි. අපි යමු ඊළඟ අදහසට ඊළඟ කාරණාවට.
දුතියන්ති ඔන දුතියං කියන වචනේ පැහැදිලි කරනවා ඊළඟට අපිට හම්බෙන්නේ. දුතියන්ති ගණනානුපුබ්බතා දුතියං. දැන් අපි පඨමං කියලා හම්බුණා. එතනත් තිබුණා ගණනානුපුබ්බතා පඨමං කියලා නේ. දැන් මෙතනදී දුතියන්ති අයි මේ ධානයේට දුතිය ධානය කියලා කියන්නේ. පඨම ධානයේ පඨම කියන වචනේ ආවේ කොහොමද? ද්විතීය ධානයේ ද්විතීය කියන වචනේ ආවේ කොහොමද කියන එකයි මේ කියන්නේ. දුතියන්ති දුතියං යනු ගණනානුපුබ්බතා දුතියං. ගණන් කිරීමේ අනුපිළිවෙලින් දුතියං දෙවන්නයි. දුතියං uppannantipi දුතියං uppannantipi දෙවැනිව උපන් හේින්ද දුතියන්ති දුතියං කියලා කියනවා. ඉදං දුතියං සමාපජ්ජති තිපි දුතියං දෙවනුව සමවැදිය යුතු නිසාද දුතියං කියලා කියනවා. යම්පන වුත්තං ද්වංග විප්පහේනං තිවංග සමන්නාගතಂತಿ. ඒ වගේම මේකට දුතියං කියලා කියනවා ද්වංග විප්පහේනං තිවංග සමන්නාගතං. එතකොට ද්වංග විප්පහේනං තිවංග සමන්නාගතං යනුවෙන් යම්පන උත්තං යමක් කියන ලද්දේද එහි විතක්ක විචාරාණං තත්ත එහි විතක්ක විචාරාණං ප්‍රහාණ වශයෙන් ද්වංග විප්පහීනතා වේදිතබ්බා. මේ අංග දෙකේ ප්‍රහීනත්වය වේදිතබ්බා දත යුතුය. යතාච පඨමඥානස්ස උපචාරක්කනේ යම්සේ ප්‍රථම ධානයේහි නීවරණයන් ප්‍රහාණය යන්නේ උපචාරක්කනේ නීවරණානි පහියන්ති. පඨම ධානයේ උපචාරක්කනේහි නීවරණානි පහියන්ති නීවරණ ප්‍රහාණය වෙති. න තතා ඉමස්ස විතක්ක විචාරා මේ විතක්ක විචාරයන් න තතා එසේ පහ නොවේ. එසේ නොවේ. මේ විතක්ක විචාරයන් එසේ නොවේ. අප්පනාක්කණේයේව පනේතං විනාතේහි උපජ්ජතේති. අප්පනාක්කණේයේව පනේතං විනා තේහි උපජ්ජති. අර්පණාශනයේදී විතක්ක විචාරයන්ගෙන් තොරව උපදින්නේ අර්පණාශනයේදීය. තේනස්ස තේ පහාණං ගන්ති වොච්ඡanti. තේන එම නිසා මේ විතක්ක විචාර කියන දෙක ප්‍රහාණංග යනුවෙන් වොච්ඡanti කියනු ලැබේ. පීති සුඛං චිත්තේකග්ගතාති ඉමේ සංපනතින්නං උප්පත්ති වශයෙන් එතන printing mistake එකක් තියෙනවා. උප්පත්ති වශයෙන් තිවංග සමන්නාගතතා වේදිතබ්බං. ප්‍රීති සුඛ චිත්තේකග්ගතා යන මේ තුනෙහි ඉමේ සම්පනතින්නම් මේ තුනේ උප්පත්ති වශයෙන් තිවංග සමන්නාගතතා තිවංග සමන්නාගත බව වේදිතබ්බං දත වේතුය. තස්මා යංහි විභංගේ. එතකොට ඒක තවදුරටත් විභංග ප්‍රකරණේ පැහැදිලි කරලා තියෙනවා කියලා අපි බලමු ඊළඟ ඡේදයට ගිහිල්ලා කොහොමද එතන පැහැදිලි කරන්න කියන කාරණාව. වේදිතබ්බං තස්මාහි යං විභංගේ ජහානන්ති සම්පසාදෝ. අන සම්පසාදෝ කියන වචනේ පැහැදිලි කරනවා. තස්මා එම නිසා යංහි විභංගේහි ජහානන්ති ධානය යනු සම්පසාදෝ සම්ප්‍රසාදනයයි කියලා පැහැදිලි කරලා තියෙනවා. පීති සුඛං චිත්තස්සේකග්ගතාති වුත්තං. ප්‍රීතියයි ඒ වගේම සුඛං සැපයයි. ප්‍රීතියත් සැපයත් චිත්තස්සේකග්ගතාති චිත්‍රේකාග්‍රතාවයත් යනුවෙනි. වුත්තං යනුවෙන් කියන ලදී. තං සපරික්කාරං ජහානං දස්සේතුං පරියායේන වුත්තං. තං එය සපරික්කාරං ජහානං පිරිවර සහිත සපරිවාර වූ ඥානං දස්සේතුං ධානයේ දැක්වීම පිණිස
පරියායේන පරියාය වශයෙන් වුත්තං කියන ලදී. ටපෙත්වාපන සම්පසාදනං නිප්පරියායේන උපනිජ්ජාන ලක්කනප්පත්තානං අංගානං වශයෙන් තිවංගික මේවේතං හෝති. ඒ වගේම නිෂ්පර්යාය වශයෙන් සම්ප්‍රසාදය හැර ටපෙත්වාපන සම්පසාදනං සම්ප්‍රසාදනය හැර නිප්පරියායෙන් නිෂ්පර්යාය වශයෙන් උපනිජ්ජාන ලක්කනප්පත්තානං උපනිජ්ජාන ලක්කනප්පත්තානං ධානයේහි විශේෂ ලක්ෂණ බවට පත් අංගයන් වශයෙන් අංගානං වශයෙන් අංගයන් වශයෙන් තිවංගික මේවේතං හෝති. මේකේ අදහස් කරන්නේ මේ ද්විතීය ධානය තිවංගික මේවේතං හෝති අංග තුනකින් සමන්විත වේ. යතා ආහ යම්සේ කියන ලද්දේද කතමං තස්මින් සමයේ තිවංගිකං ඥානං හෝති පීති සුඛං චිත්තේ කග්ගතා. කතමං තස්මින් සමයේ ඒ සමයෙහි ධානය කවරනම් අංග තුනකින් තිවංගිකං ඥානං හෝති කවරනම් අංග තුනකින් යුක්ත වේද පීති සුඛ ඒකග්ගතා යන අංග තුනෙනි. පීති සුඛං චිත්තස්ස ඒකග්ගතා ප්‍රීතිය සුඛේ සහ චිත්ත ඒකාග්‍රතාවය යනුවෙනි. සේසං ඉතිරි ඒවා පඨම ඥානේ වුත්තනය මේව ප්‍රථම ඥානයේදී කියන ලද්දේමය. එතකොට මෙතන මේ වෙනකොට ප්‍රථම ඥානය සහ ද්විතීය ඥානය සම්බන්ධ වූ සියලු කාරණාවන් අපි සාකච්ඡා කළා. අවසන්තර මේ ද්විතීය ඥානය හා සම්බන්ධ වෙච්ච පද ඒ වගේම පර්යාය පදේ ඒ ආශ්‍රිතව යෙදලා තියෙන්නේ කොහොමද? ද්විතීය ඥානය ලබන්නේ කොහොමද? ඒ හා සම්බන්ධ වෙන්නේ කොහොමද? කියන කරුණු කාරණා රාශියක්ම අපි මෙතනදී සාකච්ඡා කරනු ලැබුවා. හරි. අපි යමු ඉස්සරහට ඊළඟ කාරණාවට. ඒවං අධිගතේ පන තස්මින්පි වුත්තනයේනේව ඒවං අධිගතේ පන තස්මින්පි වුත්තනයේනේව පංචහාකාරේහි චින්න වසිනා හුත්වා පගුණ ဒ ුතිය ඥානතෝ වුට්ටාය අයං සමාපatti ආසන්න විතක්ක විචාර පච්චත්තිකා යදේව තත්ත පීතීති චේතසෝ උබ්බිල්ලාවිතං ඒතේනේතං ඕලාරිකං අක්ඛායතේති වුත්තාය පීතියා ඕලාරිකත්තා අංග දුබ්බලාතිච තත්ත දෝසං දිස්වා තතියඥානං සන්තතෝ මනසිකරිත්වා ဒ ුතිය ඥානේ නිකාන්තින් පරියාදාය තතියාදි ගමාය යෝගෝ කාතබ්බෝ. හරි. අපි එතනට බලලා ඉඳිමු අර්ථ. ඒවං මෙසේ අධිගතේ පන මෙසේ මේ දෙවන ධානය තන් ද්විතීය ධානය අධිගතේ අවබෝධ කළ පසුද තස්මින්පි උත්තනයේනේව පෙරද කියන ලද ආකාරය පංචහාකාරේහි ආකාර පහකින් චින්න වසී අර පංච වසී පිළිබඳ අපි කතා කරා. එතකොට ඒ චින්න වසී භාවයට හුත්වා පත්වි පගුණ ဒ ුතිය ඥානතෝ ප්‍රගුණ කරන ලද ද්විතීය ධානයෙන් වුට්ඨාය නැගී සිට අයං සමාපatti මේ සමාපත්තිය ආසන්න විතක්ක විචාර පච්චත්තිකා විතක්ක විචාර නැමැති ප්‍රතිපක්ෂයන්ගෙන් නුදුරුව ආසන්න වශයෙන් සිටියේය යනුවෙන්ද යදේව තත්ත පීතිති චේතසෝ උබ්බිල්ලාවිතං ප්‍රීතිය යනු සිතේ ඉල්පීමයි. ඒතේන ඒතං ඕලාරිකං අක්ඛායතේති උත්තාය ඒ නිසා එය ඕලාරිකයයි අක්ඛායතේති කියනු ලැබේ ඉති යනුවෙන් උත්තාය පවසන ලද පීතියා ප්‍රීතිය
ඕලාරිකත්තා ඕලාරික වන බැවින් අංග දුබ්බලා නිච දුර්වල වූ අංග ඇත්තේ යනුවෙන්ද තත්ත දෝසං දෙස්වා එහි දෝෂ දැක තත්ත දෝසං දෙස්වා එහි දෝෂ දැක තතියඥානං සන්තතෝ තෘතීය ධානය සන්තතෝ ශාන්ත වශයෙන් මනසිකරිත්වා මෙනෙහි කොට ဒုတိ ය ඥානේ දෙවෙනි ධානයේහි නිකාන්තින් පරියාදාය කැමැත්ත නැත්නම් ආශාව රුචිකත්වය මැඩ පවත්වා පරියාදාය මැඩ පවත්වා තතියාදිගමාය තෘතීය ධානයට පැමිණීම සඳහා යෝගෝ කාතබ්බෝ භාවනා කළ යුතු නැත්නම් සිත වර්ධනය කළ යුතුයි සිත වැඩි යුතුයි කියන එකයි එතනින් පැහැදිලි කරන්නේ. හරි අපි යමු ඉස්සරහට. ඊළඟට යෝගෝ කාතබ්බෝ අතස්ස කියන තැනින් අපි පටන් ගන්නෙ. අතස්ස යදා ဒ ුතියතෝ වුට්ටාය සතස්ස සම්පජානස්ස ඥානංගානි පච්චවෙක්කතෝ පීති ඕලාරිකතෝ උපට්ඨාති සුකංචේව ඒකග්ගතාජ සන්තතෝ උපට්ඨාති තදාස්ස ඕලාරිකංග පහානාය සන්තංග පටිලාභායච තදේව නිමිත්තං පඨවි පඨවීති පුනප්පුනං මනසිකරෝතෝ ඉදානි තත්ත්‍යඥානං uppajjissantīti භවංගං උපච්චින්දිත්වා තදේව පඨවි කසිනං ආරම්මණං කତ୍වා මනෝද්වාරා වජ්ජනං uppajjati තතෝ තස්මින් නේවාරම්මනේ චත්තාරි පංචවා ජවනාන ජවಂತಿ යේසං අවසානේ ඒකං රූපාවචරං තතියඥානිකං සේසානි වුත්තනයේනේව කාමාවචරානීති. හරි අපි බලමු ඊළඟට අතස්ස යදා ဒ ුතියතෝ වුට්ටාය සතස්ස සම්පජානස්ස ඥානංගානි පච්චවෙක්කනතෝ පීති ඕලාරිකතෝ උපට්ඨාති. අත අනතුරුව අස්ස යදා ဒ ුතියතෝ වුට්ටාය යදා යම් කලක අනතුරුව යම් කලක ဒ ුතියතෝ මේ ද්විතීය ධානයෙන් දෙවන ධානයෙන් ද්විතීය ධානයෙන් වුට්ටාය නැගී සිටි සතස්ස සම්පජානස්ස මනා සිහියතිව සම්පජානස්ස මනා නුවණින් යුක්තව ඥානංගානි මේ ධානාංගයන් පච්චවෙක්කනතෝ ප්‍රත්‍යවේක්ෂා කරන අස්ස ඒ යෝගාවචරයා හට පීති ප්‍රීතිය ඕලාරිකතෝ ඕලාරික වශයෙන්ද උපට්ඨාති වැටහෙයි. ඒ වගේම සුකංචේව සැපයද ඒකාග්‍රතාච ඒකාග්‍රතාවේද සන්තතෝ උපට්ඨාති ශාන්ත ලෙස වැටහෙයි. තදාස එකල්හි ඔහුට ඕලාරිකාංග පහානාය ඕලාරික අංගය ප්‍රහාණය කිරීම පිණිස සන්තංග පටිලාභායච ශාන්ත අංගයන් ලැබීම පිණිස තදේව නිමිත්තං එම නිමිත්තම පඨවි පඨවීති පඨවි පඨවි යනුවෙන් පුනප්පුනං නැවත නැවතක් මනසිකරෝතෝ මෙනෙහි කරන විට ඉදානි දැන් තතියඥානං uppajjissati තෘතීය ධානය uppajjissati උපදවන්නේ යන භවංගං උපච්චින්දිත්වා මේ භවංග සිත උපච්චින්දිත්වා සිඳගෙන තතෝ අනතුරුව තදේව එකෙනෙහිම පඨවි කසිනං ආරම්මණං කତ୍වා පඨවි කසිනයම අරමුණු කොටගෙන මනෝද්වාරා වජ්ජනං uppajjati මනෝද්වාරා වජ්ජන සිත උපදී. තතෝ තස්මින්නේව වාරම්මනේ තස්මින්නේ ద్వාරම්මනේ එම අරමුණෙහිම චත්තාරි පංචවා ජවනානි චත්තාරි පංචවා ජවනානි ජවන්සෙත් හතරක් හෝ පහක් ජවಂತಿ දිවෙති
යේසං අවසානයේ එම ජවන් සිත් අතුරෙන් අවසන් ඒකං අවසන් ජවනය රූපාවචරං රූපාවචර තෘතීය ධානයේ වෙනවා. තතිය ඥානිකං රූපාවචරං තතිය ඥානිකං රූපාවචර තෘතීය ධානයයි. සේසානි අනිකුත් ජවන් සිත් වුත්තනයේනේව පෙර කියන ලද ආකාරයෙන්ම කාමාවචරානීති කාමාවචර බවට පත් වෙනවා. ඒතර අවසාන ජවනය රූපාවචරයි. අනිකුත් ජවන් සිත් 3 හෝ 4 කාමාවචර බවට පත් වෙනවා. එතකොට මේ කාමාවචර රූපාවචර බව ජවන් සිත් වල කොහොමද දෙන්නේ කියන එකයි එතන පැහැදිලි කරේ. එත්තාවතාච පනේස පීතියාච විරාගා උපේකකෝච විහෙරති සතෝච සම්පජානෝ සුකංච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචික්කන්ති උපේකකෝ සතිමා සුඛ විහාරීති තතියඥානං උපසම්පජ්ජ විහෙරීති ඒවමනේන ඒකංග විප්පහීනං ද්වංග සමන්නාගතං ත්‍රිවිධ කල්යාණං දසලක්කන සම්පන්නං තතියඥානං අධිගතං හෝති පටවිකසිනං. ඔන්න මේ විදිහට මේ තෘතීය ධානයේට සමවැදීම් පටවිකසිනේ පදනම් කරගෙන තෘතීය ධානයේට සමවැදීම් පිළිබඳව මෙතන පැහැදිලි කරනවා. එත්තාවතාච මෙපමණකින් මේ පීතියාච විරාගා උපේක්ඛකෝ විහෙරති ප්‍රීතිය කෙරෙහි නොයැලීමෙන් සතෝච සම්පජානෝ සුකංච කායේන පටිසංවේදේති උපේක්ෂා සහගතව විහරණය කරයි. එමෙන්ම සතෝ සිහියත්තේ වෙයි සම්පජානෝ මනා නුවණින් යුක්ත වෙයි සුකංච කායේන පටිසංවේදේති සෝය කායේන පටිසංවේදිත කයෙන් විඳේ යං තං අරියා ආචික්කන්ති යම් ඒ ධානයක් ඇත්තේ උපේක්ඛා ඇත්තේ උපේකකෝ සතිමා සිහිය ඇත්තේය සුඛ විහාරීති සුඛ විහරණ ඇත්තේය තතියඥානං උපසම්පජ්ජ විහෙරතේති තෘතීය ධානයේට එළඹ වාසය කරන්නේ යයි අරියා ආචික්කන්ති ආර්යයෝ ප්‍රකාශ කරති. ඒවමනේන ඒකංග විප්පහේනං ඒවං මෙසේ අනේන ඔහු විසින් ඒකංග විප්පහේනං එක් අංගයකින් තොර වූ ද්වංග සමන්නාගතං අංග දෙකකින් සමන්විත වූ එක් අංගයක් ප්‍රහාණය වූ අංග දෙකකින් සමන්විත වූ ත්‍රිවිධ කල්යාණං ත්‍රිවිධ කල්යාණ සහිත වූ දසලක්කන සම්පන්නං දසලක්ෂණයන්ගෙන් සමන්විත වූ තතියඥානං තෘතීය ධානය අධිගතං හෝති පටවිකසිනං පටවිකසිනේ ආරමුණු කොට උපන් තතියඥානං තෘතීය ධානය අධිගතං හෝති අවබෝධ කරන ලද්දේ වේ. එතකොට මේ පටවිකසිනේ පදනම් කරගෙන ප්‍රථම ධානය, ද්විතීය ධානය සහ තෘතීය ධානය කියන ධානත්‍රයටපත් වෙන ආකාරය තමයි මෙතනදී පියවරෙන් පියවර පැහැදිලි කරන්න ලැබුවේ. හරි. ඊළඟට තවදුරටත් මෙතන පීති සහ විරාග කියන වචන දෙක පැහැදිලි කරනවා බලමු. තත්ත පීතියාච විරාගාති විරාගෝ නාම වුත්තප්පකාරාය පීතියා jiguccanං වා සමතික්කමෝ වා උබින්නං පන අන්තරාජ සද්දෝ සම්පිණ්ඩනත්තෝ සෝ වූපසමං වා සම්පිණ්ඩේති විතක්ක විචාරාණං වූපසමං වා තත්ත යදා වූපසමමේව සම්පිණ්ඩේති තදා පීතියා විරාගාච කිංච බිහියෝ වූපසමාචාති එවං යෝජනා වේදිතබ්බා එමිස්සාච යෝජනාය විරාගෝ jiguccanatto හෝති තස්මා පීතියා jiguccanaච වූපසමාචාති අයමෙත්තෝ දට්ටබ්බෝ. එතකොට මෙතන මේ තත්ත එහි පීතියාච විරාගාති ප්‍රීතිය සහ විරාගය කියලා කියන්නේ විරාගෝ නාම විරාගය නම් වුත්තප්පකාරාය කියන ලද ආකාරයේ ඇති පීතියා jiguccanං වා ප්‍රීතිය පිළිබඳ jiguccanං
කලකිරීම හෝ සමතික්කමෝවා එය ඉක්මවා යාමයි. උබින්නම් පන අන්තරාජ සද්දෝ මේ පද දෙක අතර ච සද්දෝ ච ශබ්දය සම්පිණ්ඩනත්තෝ මේ දෙක සම්පිණ්ඩනය කිරීම නැත්නම් එකතු කිරීම සඳහා තමයි ච කියන පදය යෙදিলা තියෙන. පීතියාච විරාගාච කියන අදහසින් සම්පින්නතෝ සෝ වූපසමාවා සම්පින්ඩෝති විතක්ක ਵਿਚාරාණං වූපසමං වා. ඒ නිසා එය වූපසමා යනුවෙන් හෝ විතක්ක ਵਿਚාරාණං වූපසමා යනුවෙන් සම්පින්ඩණය කොට ඇත. සම්පින්නෝති විතක්ක ਵਿਚාරණ වූපසමං වා. තත්ත යදා වූපසමමේව සම්පින්ඩෝති. තත්ත එහි යදා යම් කලෙක වූපසමමේව වූපසම යන පදය පමණක් සම්පින්ඩේති සම්පින්ඩණය කරයි නම් තදා එකල්හි පීතියා විරාගාච පීතියා විරාගාච යන පදයට අමතරව පීතියා විරාගාච කිංච බිහියෝ වූපසමාචාති. ඒකට අමතරව වූපසමාච යනුවෙන්ද එවං යෝජනා වේදිතබ්බා මෙසේ පදයේදීම දත යුතුයි. ඉමිස්සාච්ච යෝජනාය විරාගෝ jigucchanattෝ හෝති. මෙම යෝජනාවේ නැත්නම් මේ යෙදීමෙහි විරාග යනු ජුගුප්සාර්ථය නැත්නම් කලකිරීම අර්ථය jigucchanattෝ කලකිරීම අර්ථය හෝති වේ. තස්මායම නිසා පීතියා ප්‍රීතිය පිළිබඳව jigucchana කලකිරීම ප්‍රීතිය පිළිබඳව කලකිරීමෙන් යනුවෙන් වූපසමාති සංසිඳු වීම යනුවෙන්ද අයං අත්තෝ දට්ටබ්බෝ මෙහි අර්ථය දට්ටබ්බෝ දත යුතුයි. එතකොට මේ පීතිය සහ විරාග කියන වචන දෙකේ අර්ථයත් ඒ වගේම මේ වචන දෙක අතරට චකාරයේ යෙදුනේ ඇයි කියන එකත් පිළිබඳව තමයි මෙතනදී දීර්ඝ වශයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට තවදුරටත් මේක පැහැදිලි කරනවා විතක්ක ਵਿਚාරාණංච වූපසමාති අයමතෝ දට්ටබ්බ අපි එතන කතා කරා. කාමංචේතේ විතක්ක ਵਿਚාරා ဒ ුතිය ඥානේව උපසන්තා. අපි එතන ඉඳන් ගමු. කාමංචේතේ කාමංච ඒතේ කාමංචේතේ විතක්ක ਵਿਚාරාණං විතක්ක ਵਿਚාරාණං වූපසමාති ဒ ුතිය ඥානේව වූපසන්තා. කාමංචේතේ විතක්ක ਵਿਚාරා ဒ ුතිය ඥානේයේව වූපසන්තා. ඉමස්සපන ඥානස්ස මග්ග පරිදීප නත්තං. ඉමස්සපන ඥානස්ස මග්ග පරිදීප නත්තං. වන්න බණන තංචේතං වුත්තං විතක්ක ਵਿਚාරාදීනංච වූපසමාතේහි වුත්තේ ඉදං පඤ්ඤායති. එතකොට කාමංචේතේ විතක්ක ਵਿਚාරා ဒ ුතිය ඥානේයේව උපසන්තා. එතකොට මේ යෙදීමෙහි විතක්ක ਵਿਚාරා ဒ ුතිය ඥානේයේව උපසන්තා. මේ කාමංචේතේ විතක්ක ਵਿਚාරා මේ කාමංච ඒතේ යනුවෙන් නෙදෙන මේ විතර්ක ਵਿਚාරයන්ගේ මේ කියන කාරණාව ဒ ුතිය ඥානයේව ද්විතීය ධානයේදීම වූපසන්තා සංසිඳුනේ. ඉමස්සපන ඥානස්ස මග්ග පරිදේව නත්තං. ඉමස්සපන ඥානස්ස මේ තෘතීය ධානයේට මග්ග පරිදේව නත්තං මාර්ගය දැක්වීම පිණිස වන්න බණනත් තංචේතං උත්තං. එහි ගුණ ප්‍රකාශ කිරීම පිණිසද ඒතං උත්තං මෙසේ ප්‍රකාශ කරන ලදී. විතක්ක ਵਿਚාරාණංච වූපසමාති විතක්ක ਵਿਚාරයන්ගේ වූපසමනේන්නේ ඉදං පඤ්ඤායති. මෙය පඤ්ඤායති ප්‍රකට වේ ප්‍රකාශ වේ. නෝන ඒකාන්තයෙන් විතක්ක ਵਿਚාර වූපසමෝ
ඒකාන්තයෙන් විතක්ක ਵਿਚාරයන් සංසිඳුවීම මග්ගෝ ඉමස්ස ඥානස්සාති මේ තෘතීය ධානයේට මග්ගෝ මාර්ගය වේ. මග්ගෝ ඉමස්ස ඥානස්ස යතාච තතියේ අරිය මග්ගේ අපහීනම්පි යම්සේ තෘතීය ආර්ය මාර්ගයෙන් ප්‍රහීන නොකරන ලද තතියේ අරිය මග්ගේ අපහීනම්පි සක්කාය දිට්ඨාදීනං සක්කාය දිට්ඨිය ආදී පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානං පස්වදේරුම් ඕරම් භාගීය සංයෝජනයන් ඕරම් භාගියන සංයෝජනානං පහානාති ප්‍රහාණය කරන ලද්දේයයි ඒවං මෙසේ පහාණං වුච්චමානං ප්‍රහාණය ගැන ප්‍රකාශ කිරීම පිණිස වන්න බණනං හෝති වර්ණා කරන ලද්දේ වේද වන්න බණනං හෝති තදදිගමාය ඒ අධිගමයේ සඳහා එය ප්‍රකාශ කිරීම සඳහා තදදිගමාය ඒ ප්‍රකාශ කිරීම සඳහා උත්සුක්කාණං උත්සුක වන තැනැත්තුන්ගේ උත්සාහ ජනකං උත්සාහය ඇති කිරීම පිණිස උත්සාහය ඉපදවීම පිණිස ප්‍රකාශ කරන ලදී. එතකොට මේ විදියට මේ තෘතීය ධානයේ ඉපදවීම සඳහා උත්සාහවත් වන අයගේ නැත්නම් ඒ සඳහා උත්සාහවත් වන අයගේ වීරිය ඇති කිරීම පිණිස තමයි මේ විදියට මෙතන පැහැදිලි කරලා තියෙන්නේ කියන කාරණාවයි එකෙන් කියන්නේ. හරි. එතකොට අපි මේ කතා කරපු කාරණාවන් දිහා බලනකොට අපිට පුළුවන් මේ වගේ විශේෂයෙන් අපි කරුණු තුනක් පිළිබඳව මේ ඡේදය ආශ්‍රයෙන් පළමු දෙවන සහ තෙවන ධානයන් පිළිබඳව තමයි අපි අද පාඩමත් ඒ වගේ මීට පෙර අපි කතා කරපු පාඩම් දෙක තුනකුත් එක්ක අපි සාකච්ඡා කළේ. ඒ අනුව මුලින්ම අපිට හම් වෙන ප්‍රශ්නය භාවනානුයෝගී යෝගාවචරයා තම භාවනානුයෝගී තැනැත්තා පිළිවෙලින් ප්‍රථම ධානය, ද්විතීය ධානය හා තෘතීය ධානයන්ට පත්වන ආකාරය පෙන්වා දෙන්න. එතකොට අපි කතා කරපු පසුගිය පාඩම් දෙක තුනක් අධ්‍යයනය කරනකොට ඔබට ඉතා පැහැදිලිව මේ ප්‍රශ්නයට පිළිතුරක් ගොනු කරන්න පුළුවන්. ඒ වගේම අපිට හම්බ වුණා මේ විතක්ක ਵਿਚාරාණං වූපසමා කියන පාඩේ ඉතා සුවිශේෂී පාඩයක් අපි සාකච්ඡා කරපු පාඩම තුළ ඉදිරිපත් වෙච්ච මේ විතක්ක ਵਿਚාරාණං වූපසමා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එක පිළිබඳව ධර්මානුකූල විවරණයක් සැපීම දෙවන ප්‍රශ්නයෙන් බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙනම් මේ පාඩම තවදුරටත් අධ්‍යයනය කරලා ඔබට හැකියාව තියෙනවා පුළුවන්කම තියෙනවා විභාගය සඳහා පහසුවෙන් මුහුණ දෙන්න අවශ්‍ය කරන පරිසරය ගොඩනගා ගන්න. හරි. එහෙනම් අදට නියමිත පාඩම මෙතකින් සමාප්තියටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය